සුපත්ති සුපත්ති අම්මලා බණ භාවනාත් කරනවද මේ කාලේ? ගෙදරට වෙලා මේ කාලේ ඉතින් භාවනාවත් හොඳට දියුණු කරගන්න ඕනි කාලයක්. අපි වටා නිතරම තියෙන භාවනා කරන්න කරුණු ටිකක්මයිනේ. ලෝකයේ කේන්තියෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්න කාලේ අපි ඒකට යන්න නම් හොඳ නෑනේ. මොකද අපිටත් අහනකොට දකින්නකොට අපේ හිතේ යම් ප්‍රමාණයකට පුරුදු කරපු එකත් එක්ක රාග දේශ මොහ ඇති වෙනවනේ. ඒ වුණාට පුරුදු කරගන්න කොයි වෙලාවකවත් ඒක වචනයෙන් පිට කරන්නේ නැතු වෙන්නේ. කයෙන් පිට කරගන්නේ නැතු වෙන්නේ. හිතට ඇති වෙන එක සාමාන්‍යයෙන් අපිට මේ ඉන්ද්‍රිය සංවරය නැති හැම අවස්ථාවකම ඇති වෙනවානේ. ඉතින් අපි කය නෙවෙයි වචනයෙන් නියෝග ක්‍රියාවට නංවන්නේ නැතුව හිටියොත් අපිට හිත සංවර කරගන්න ලේසි වෙනවා. නේද? ඒකින්ද මේ හොඳට කල්පනා කරලා සිත සංවර කරන වැඩපිළිවෙලට එන්න ඊට පස්සේ. කොහොමද සිත සංවර කරන්නේ? ඒ වගේ අවස්ථාව අපි මෛත්‍රිය වඩන්න පුරුදු කරන්න ඕනේ. කරුණාව. ඒ කියන්නේ අපිට හැමෝම කියන්නේ අගුණයක් නෙනේ. අගුණ තියෙන හින්දානේ අගුණ කියන්නේ. නමුත් අපි මේ කියන්නේ අපි භාවනා කරන කෙනෙක් විදිහට යෝගාවචරයෙක් විදිහට කොහේ හරි ගුණයක් හොයන්න උත්සාහ කරනවා. කොහෙන් හරි ගුණයක්. එහෙම හොයනකොට අපිට අර හිතට ආපු පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද නැත්තම් අපි මෙහෙම ඉඳලා කොයි වෙලාවකරි අපි මැරෙනවනේ. ඒ මැරෙන වෙලාවේ අපිට ওই රාගය, අපිට ওই දේශය, අපිට ওই මෝහය තිබුණොත් අපිට ඇති සුගතිය මොකද්දනේ? අපිට උපදින්නේ ඉන්නේ මෙච්චර පින්දාම් කරලා, මෙච්චර දේවල් කරලා අවසාන හිත දූෂිත කරගෙන ඉඳලා මරණින් මත්තේ කොහේ හරි දුගතියක ඉපදින්න වෙනවානේ. අර තියෙන්නේ මේ අශෝක අධිරාජ්‍යය ගැනන්නේ. ගොඩාක් හොඳට මේ පෙරගෙන හිටියට අවසානයේ අර තල්ලත් අද්ද කොහෙද වැදිලා කේන්ති ගිහිල්ලා ප්‍රේතෙක් කියලා උපදිනවනේ. ප්‍රේත පිඹුරෙද්ද කොහෙද වෙලා උපදිනවා. ඊට පස්සේ ඒක මේ මිහිඳු මහරහතන් වහන්සේ හිටපු ඉඳන්නේ බේරගන්නේ. අපි බේරගන්න රහත් පුතෙක් නෑනේ රහත් වෙලානේ. එහෙම වාස්තිතින් ලේසියෙන් මේ ප්‍රේත පිඹුරෙක් කියලා ඉපදිච්ච හින්දා ඒ කරපු පිනත් එක්ක යාගේ ආශිතන ගෙවිලා තිබිච්ච හින්දා උදව් කරන්න පුළුවන් වුණා. ඊර්දි බල සහිත පුතක් හිටපු හින්දා. අපිට ඉතින් රහතන් වහන්සේ කෙනෙක් හිටියත් පුතේ නිරේට ගියොත් තිරිසන් ලෝකයට ඇතුළු. ඔතන පහලට වැන්නොත් කොහොමද අපි බේරගන්න බෑනේ. ඒකින්ද අපිට තියෙන එකම අරසාව අපේ හිත රකින්න එක විතරයි. මේ වෙලාවේ අපිට අපි විතරයි අරසාවක් තියෙන්නේ. නේද? ඒ කියන්නේ අපිට අපේ හිත රැක්කොත් මේ මොහොතේ මේ දරුණු අවස්ථාවේ මේ අමාරු අවස්ථාවේ නේද? දැන් අපි හිතමු අද උදේ දානෙ ගේන්න උච්චර පීඩාව විඳිනකොට හිතෙන්නේ චුට්ටක් හරි හිතෙනවානේ සාමාන්‍යයෙන්. අයියෝ මේකෙන්ද අපිට දානෙවත් දෙන්න වෙන්නේ නැහැ කාරණාවක් කුසලයේ මුල් කරගෙන අපි අකුසල්සිත උපදවන්න ගන්නවා නේද? ඒ වෙලාවේ අපි මෛත්‍රිය වඩ아가නම අපි හිතන්න ඕනේ මෙහෙමයි ඒ වෙලාවට. මට මේ අවස්ථාව ලැබෙන්නේ මේවැනි තත්ත්වයක් උදා වුණේ නැත්තම්. තේරෙනවද? මේවැනි රජ කෙනෙක් හිටියේ නැත්තම් මට මේ පින කරගන්න අවස්ථාව නැති වෙලා යනවා. එහෙනම් මම හොඳට වාහනයක නැගලා කයියක ගා කට්ටිය එක්ක ගිහිල්ලා මේ දානේ පූජා කරලා මෙච්චර දාඩියක්වත් මට දාන්නේ නැහැ කියලා හිතන්න ඕනේ. වීරිය නෑ මෙච්චර ලස්සනට මට මේක කරන්න ලැබෙන්නේ. ඒක හිතන්න ඕනේ. එහෙනම් මේ වගේ රජෙක් හිටපු හින්දා තමයි මට මේ පින කරගන්න ලැබුණේ. ඒකින්ද මම මේ පින කරගන්නවා මම බුදු ගුණයක්ම හිතමින් තියෙන පියවරක් පාසා බුදු ගුණයක්ම හිතනවා. නැත්තම් මම මෛත්‍රියම වඩනවා, සංඝ ගුණ හිතනවා, දහම් ගුණ හිතනවා. එක්ක මම තියෙන පියවරක් ඊටාම හොඳ සිහියෙන් තියාගෙන යනවා කියලා ඒ ඔස්සේ කුසලයේ දිනු කරගන්න ඕනේ. නේද? බලන්න අපිට ඒක ලාභයට හරව ගන්න පුළුවන් නේ. හොඳ ව්‍යාපාරිකයෙක් Tamanට ලැබෙන හැම දෙයක්ම මේ ව්‍යාපාරයටනේ හරවගන්නේ ලාභයට හරවගන්නේ නේ.
නේද? අර බෝසතාණන් වහන්සේ මීකුණක් හම්බෙලා මීකුණ විකුණලා සිටුවරේ කියන්නේ මහා ධන සම්පත් ඇති කරගන්නේ නේද? ඉතින් අපිත් මේ බෝසත් කතා අපිට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මේ බෝසත් ඉච්ඡර පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා වීර්ය ආදී ධර්ම සම්පූර්ණ කරලා මේ ඒවා අපිට මේ සාරා සංකේත කල්පලක්ෂයක පුරපුවේ පොඩි ටික අත්‍යවශ්‍ය ටිකක් ලෝකයට දේශනා කරේ ඒවා අපිට අවශ්‍ය හින්දා සමත විදසුන් භාවනා වඩන අපි සෑම දිනාටම නිවන් දකින්න මහන්සි වෙන හැම දිනාටම විදර්ශනා විතරක් නෙවෙයි සමාධිය විතරක් නෙවෙයි ඒවත් අවශ්‍ය වෙනවා. ඕවෙන් තමයි අපි ප්‍රයෝග සම්පත්තියෙන් අපිට ලැබෙන අකුසල විපාකේ යටපත් කරගන්නේ. තේරෙනවද? දැන් මේ කාලේ කියනවා නම් මේ කාල විපත්තියක් තියෙන කාලයක් නේ කර්මයන් කියනවා නම් කාල විපත්තියක් තියෙන කාලයක්. ඒ කාල විපත්තිය තියෙන කාලෙට පින් කරපු අයගේ පින මතුවෙන්නේ නැහැ කියලා කියනවා. පින් කරපු අයගෙත් අතීතයේ කරපු මොකක් හරි අකුසලයක් තියෙනවා නම් ඒක මතු කරලා දෙනවා කියනවා. ඔව් විපාක දෙනවා මතු කරලා දෙනවා. එතකොට යාට ඒක විඳින්න වෙනවා. ඒකින්ද ඇත්තටම අපි සංසාරේ කරපු දෙයක් අපි මේ විඳින්නේ. කවුරු හරි නිසා ඒක මතු කරලා හම්බ වුණා. ඔව් ඒකට කවුරු හරි උපකාර වෙන්න ඇති. එක්ක පරිසරයෙන් උපකාරයක්, එක්ක රජ කෙනෙක්ගෙන් උපකාරයක්, එක්ක ඥාතියෙක්ගෙන් උපකාරයක් මොකක් හරි ලැබෙන්න ඇති අපේ අකුසලේ මතු කරලා අපිට ඒ අකුසලේ විඳින්න. ඉතින් අපි ඒ අකුසලයේ මතු කරලා දුන්නු කෙනාත් එක්ක වෛර කරන්නේ නැතුව මගේ මේ අකුසලයේ මට දැකලා මට මේක ගෙවලා දාන්න පහසු සලසලා දීපු මේ කෙනාට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. තේරෙනවද? පළවෙනි කාරණා. ඊට පස්සේ අකුසලයේ ගෙවෙන කාලේ ඒ අකුසලයේ සම්පූර්ණයෙන් අකුසලයට ඕනි විදිහටම ගෙවෙන්න දෙන්න ඕනේ බෞද්ධයෙක් විසින් ධර්මයේ අන කෙනෙක් විදිහට. එයාට තියෙන ප්‍රයෝග සම්පත්තිය කියලා තවත් කර්මයේම හඳුන්වපු තවත් සංසිද්ධියක් නේද? කර්මයේම තවත් කොටසක් තියෙනවා නේද ප්‍රයෝග සම්පත්තිය කියලා. මොකක්ද? කුසල් කරන එක. ඒක අපිට කුසලයෙන් යටපත් කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට සම්පූර්ණින් බෑ. ඊ කුසලයෙන් යටපත් කරන්නේ දැන් බලන්න අපිට කේන්ති ගිහිල්ලා අපිට තව අකුසලයක් කරගන්න තියෙන එක අපි හොඳට යෝනිසෝ මනසිකාරයෙන් ඉඳලා නුවණින් හිතලා ඒක මෛත්‍රියට හරව ගන්නවා. බලන්න කොච්චර ප්‍රයෝග සම්පත්තිය බලවත්ද කියන්නේ ඒ වෙලාවේ අපේ මානසික මට්ටම ගොඩාක් එහාපතට හැරිනවා. තේරුණාද? ඒ වගේම අපිට වෙන්න තිබිච්ච දැන් අපි හිතමු දැන් අද යන්න තියෙනවා මොකක් හරි පෙළපාලියකට. ගහමරා ගන්න පෙළපාලියකට යන්න තියෙනවා. ඒ වෙලාවේ දැන් ඔක්කොට සූදානම් වෙලා ඉඳීදි දානයක් එදිලා හරි මොකක් හරි එදිලා එකපාරට ඒ සිත වෙනස් වෙනවා. වෙනස් වෙලා මතක් වෙනවා මම දාන දෙන්න යන්න ඕනේ මම මේකට යන්නේ නෑ මේ කියලා ඔන්න ඊට පස්සේ කුසල් සිත මතක් වෙලා එයාට මෛත්‍රී කරලා ඒ පැත්ත සම්පූර්ණයෙන්ම මුතින් මාතෑරලා දාලා එනවා. සමහර විටරේ යන මිනිස්සු කොහොම හොඳටම කුටි කාලා ස්පිරිතාල වෙලා ඉන්න පුළුවන්. තමත් ගියා නම් ඒ ටික විඳින්න වෙනවා. නමුත් අර ප්‍රයෝග සම්පත්තිය නිසා මොකද වෙන්නේ? අපිට අකුසල විපාකේ දුර වෙලා යනවා. ඒකින්ද මේ ධර්මයේ හැම දෙයකටම පිටක් තියෙනවා. මේ ධර්මයේ හැම දිනාටම සරණක් තියෙනවා. මේ ධර්මයේ රකින්න කෙනාව ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියන්නේ ඒකයි. ඒකින්ද මේ කාලේ හිමම තමයි ගත කරන්නේ. හොඳ මෛත්‍රිය, හොඳ කරුණාව, හොඳ මුදිතාව, හොඳ උපේක්ෂාවක් කියන මේ ඉවසීම ඔක්කොම කරුණා, මුදිතාව, උපේක්ෂා මේ ටික මේ සතර බ්‍රහ්ම විහරණ උපරිමයෙන්ම අපි ප්‍රයෝජනෙට ගන්න ඕන කාලය. එතනින් නවතින්නේ නැතුව ඊට පස්සේ අපි පුරුදු කරපු විදිහ තියෙනවනේ විදර්ශනා විදිහට ආයතන විදිහට අපිට හදලා බලන්න පුළුවන්. ඉගෙනගෙන ඇතිනේ අම්මලානේ. ධාතු විදිහට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු විදිහට බෙදලා බලන්න පුළුවන්. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා උපාදානස්කන්ධ විදිහට බෙදලා බලන්න පුළුවන්. ඊට පස්සේ අවිද්‍යාව, සංඛාර, විඥාන මේ විදිහට පටිච්ච සමුප්පාද විදිහට බෙදලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට නුවණින් බෙද බෙදා බලන තතහැරලා දාන්න ඕනේ නේද? එතකොට අතනාරසේ අම් ප්‍රමාණයකට හරි අරක තුල ඇතිවෙච්ච සත්පුද්ගල සංඥාව දුරු වෙලා යනවා නේද? හොඳට සත්පුද්ගල සංඥාව දුරු කරලා බලන්න පුළුවන් නේ. අපේ තියෙනවා කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා මේ විදිහට ශරීරයේ ඝන කොටස් 20ක් තියෙනවා. අපි ওই කොටස් 20 කඩලා බලනවා මේ කෙත් හරියට පොළව වගේ. පොළවයි මේ කෙසුයි
වෙනසක් නැහැ. මේවා පොළොවක් පටවි ධාතු, කෙසුත් පටවි ධාතු. පොළොවත් පටවි ධාතු, කෙසුත් පටවි ධාතු මේ දෙකේ වෙනසක් නැහැ කියන හොඳට තේරෙනකම්ම ඒක ගැන හොඳට වාඩි වෙලා ඉඳගෙන හිතනවා. තේරෙනවද? මේ කෙස් කියන්නේ පටවි ධාතු. ලොම් කියන්නේ පටවි ධාතු. නියපොතු කියන්නේ පටවි ධාතු. මේ පටවි ධාතුව එක වගේමයි. පොළව කියන පටවි ධාතුව එක වගේමයි. හැබැයි කොයි වෙලාවක පොළවට කෙල ගැහුවයි කියලාවත් කුණු දැම්මයි කියලාවත් අසුචි මල මුත්‍ර දැම්මයි කියලාවත් සුවඳ දෙයක් දැම්මයි කියලාවත් ඒ පොළවේ කිසිම වෙනසක් අපි දකින්නේ නැහැ නේද? ඒ වගේම තමයි මේ කෙස් වල කෙස් කියලා කියන එකත් පොළව හා සමාන ඒකත් ඒ විදිහම තමයි. තේරෙනවද? නමුත් ඒක අපි හිතින් අල්ලගෙන තියෙනවා මේක මගේ කියලා. මේක මම කියලා. මේක මගේ කෙස් කියලා. තේරෙනවද? මේ කෙස් හොඳයි. මේක ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කෙස් නරකයි. එහෙම නැත්නම් මේ ඉස්සර නම් මේ කෙස් හොඳයි දැන් හොඳ නෑ. නේද? අපිට කොහොම හිතනවනේ නේ. එහෙම හිතන්නේ කෙස් කියන එක මම කියලා හිතන එකත් එක්ක. ඒ හිතන්නේ මොකද පොළව හා සමාන කරලා දැක්කේ නැති හින්දා. ඉතින් පොළව හා සමාන කරලා දකින කෙනාට කෙස් ගහක් කැඩිලා ගියත් බිඳිලා ගියත් පොළවේදී පොළවමයි. නේද? පොළව ඔළුවේ තිබුණත් පොළව බිම තිබුණත් පොළව. කවදා හරි මැරිලා ගියාට පස්සේ කෙනෙක්ව ටික කාලයක් ගියාට පස්සේ පොළවෙන් පස් ටිකක් අරගෙන කියන්න පුළුවන් මේ අහවලාගේ කෙස් ටික කියලා. බෑ නේද? ඇයි පොළවමයි. පොළව ඔළුවේ තිබුණත් පොළව බිම තිබුණත් පොළවමයි. ඒ පටවි ධාතුවම තමයි. ඉතින් ඒක නිසා අන්න එහෙම බලනකොට අපිට මේ කෙස් වලත් එක්ක ලොම් වලත් එක්ක නියපොතුත් එක්ක දත් එක්ක සම එක්ක මස් එක්ක නහර එක්ක ඇට එක්ක ඇට මිදුළු එක්ක මේ විදිහට ශරීරයේ තියෙන යම් පටවි ධාතුවක් තියෙනවා නම් ඒ පටවි ධාතුවත් එක්ක කලකිරෙනවා. ඒ කියන්නේ ඒක පොළව හා සමානව දකිනවා. කලකිරෙනවා කියන්නේ ගැටෙනවා කියන එක නෙවෙයි. කලකිරෙනවා කියන්නේ මේක පොළව හා සමාන දෙයක්. මේක උඩේ තිබුණත් එකයි නැතත් එකයි. එහෙම කෙනා එතකොට මේක පොළොව වගේ කැඩිලා බිඳලා යන දෙයක් කියලා දැනගත්තාම තවත් හොඳට යම් ආරක්ෂා කටයුත්තක් තියෙනවා නම් ඒකත් ඒ විදිහටම කරනවා. මගේ කියලා හිතන්නේ නැහැ නේද? එතකොට මේක පටිච්චසමුප්පාදයටයි තියෙක. මේක කැඩිලා තියෙන යම් හේතුවක් නිසා නම් ඒ හේතු වෙලා නැති වෙලා ගියාම නැති වෙලා යන එකක් කියලා දන්නවනම් නේ. ඊට පස්සේ අපි හිතනවා නම් ආපෝ ධාතුව ගැන තේජෝ ධාතුව ගැනත් ওই විදිහට හිතනකොට අපි හිතමු සෙම ගැන හිතනවායි කියලා. සෙම කියලා කියන්නේ ආපෝ ධාතුව. ඒක සමාන කරලා බලන්නේ මොකටද? වතුරට, ජලයට. ওই විදිහට සමාන කරලා බලන කෙනාට එතකොට අපිට සෙම ගැන දැන් නිකන් කෙම්බිරිසාවක් හැදීගෙන ඉන්නකොට එයා දන්නවා මේක ආපෝ ධාතුව. තේරෙනවද? මේක ජලයේ වැනි ස්වභාවයක්. මේක මගේ දෙයක් නෙවෙයි. මේක මට ඕන විදිහට පවත්වන්න බෑ. අන්න එතකොට එයා දන්නවා මේක යම් හේතුවක් නිසාද ශාරීරිය වැඩි වෙන්නේ. ඒ හේතුවට නැති කරොත් මේක නැති කරන්න පුළුවන්. අන්න එයා හොඳට නුවණින් සලකලා බෙහෙතක් බොනවා. තේරෙනවද? එයා එහෙම කියලා කය අතහරින්නේ නැහැ. ඒ කියන්නේ කය කලකිරෙනවා කියන්නේ ඒකයි. එයා නුවණින් කලකිරිලා තියෙනවා. එයා එතකොට ඒක ගැන මුලින්ම සලකලා හොඳින් ඒක නැති කරගන්න, ඒකෙන් සුවපත් වෙන්න, කය ප්‍රකෘතිමත් කරගන්න, කය සමබර කරගන්න කටයුතු යොදනවා. තේරෙනවද? එහෙනම් අර කලකිරි සාමාන්‍යයෙන් කෙනෙක් කලකිරිනොත් බෙහෙත් බොන්නෙත් නැහැ. ඊටපන්කො මම ඔබට හොඳ වැඩක් කරන්නම් කියලා තද කරගෙන මේ එහෙම කොහොමද වෙන්නේ? මට මෙච්චර කල් හෙම්බිරිසා හැදිලත් නැහැ. දැන් කොහොමද හැදෙන්නේ? හරියමයි මේමයි ගොඩාක් ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙම නෑ නුවණින් කලකිරිච්ච කෙනා. එයා දන්නවා යමක් වෙනස් වෙනකොට මේක හේතු නිසා හටගත්තු දෙයක්. හේතු වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ඔහොම හොඳට සිහිය තියාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නකොට නුවණින් කල්පනා කරගෙන ඉන්නකොට පොළව හා සමාන කරලා බලනකොට හිත මේකත් එක්ක කෙසුත් එක්ක ලොණුත් එක්ක නියපොතුත් එක්ක දතුත් එක්ක සමත් එක්ක මසත් නහරත් ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලඹුව බඩදි මේ ආදී පටවි ධාතුත් එක්ක පිත්තසෙම සැරවලේ දහඩි කියන මේ ආපෝ ධාතුත් එක්ක තේජෝ ධාතුත් එක්ක වායෝ ධාතුත් එක්කත් හොඳට හිත කලකිරුණාට පස්සේ හොඳට හිත ඒකෙන් නිදහස් වුණාට පස්සේ හිතේ සමාහිත බවක් ඇති වෙනවා. අන්න එතකොට අපිට දකින්න පුළුවන් වෙනවා මේ ශරීරයේ තියෙන කොටස් තුල තියෙන. කියන්නේ එක කෙස් ගහක් තුල තියෙන, එක ලොම් ගහක් තුල නියපොත් මේවා නැතත් අපිට තේරෙනවා මේ සමේ මස්සල නහරවල මේවා පටවි ධාතුව විතරක් නෙවෙයි තවත් ඊටත් එහා ගිය ලක්ෂණ ටිකක් ප්‍රකට වෙනවා කියලා. තේරුණාද?
එකක පඨවි ධාතුව විතරක් නෙවෙයි. එක කොටසක පඨවි ධාතු කියන එක කොටසක ආපෝ ධාතුවේ ලක්ෂණක් තියෙනවා, තේජෝ ධාතුවේ ලක්ෂණක් තියෙනවා, වායෝ ධාතුවේ ලක්ෂණක් තියෙනවා. නමුත් පඨවි ධාතු ලක්ෂණ තමයි අධිකව තියෙන්නේ කියලා එයාගේ නුවණට වැටහෙන්න ගන්නවා නේ. ඔව්. එතකොට එයාට හොඳට විපස්සනා කරලා බලන්න පුළුවන් මේක කෙස් ගහක් තුළ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු කියන මේ ඔක්කොම ධාතු පහම දකින්න ලැබෙනවා. තේරුණා? එහෙම බලන කෙනාට හොඳට නුවණින් සිහියෙන් ඉන්න කෙනාට මේ ලක්ෂණවල වෙනස් වීම තේරෙන්න ගන්නවා. සමහර වෙලාවට තද ගතිය තේරෙනවා. සමහර වෙලාවට ගුරුසු ගතියක් තියෙනවා. සමහර වෙලාවට පිම්බෙන හැකිලෙන ගතියක් තියෙනවා. සමහර වෙලාවට ගිනිගත්තු ස්වභාවයක් තියෙනවා. සමහර වෙලාවට එකට බැඳිලා තියෙන ගතියක්, බර වෙලා තියෙන ගතියක් තියෙනවා. කියන්නේ නැමෙන ගතියක් තියෙනවා. තේරුණාද? ඉතින් මෙහෙම එක එක ගති ලක්ෂණ විදින් විදිහට ඉක්මනින් ප්‍රකට වෙනවා මේ වෙනස් වීමක් තියෙනවා කියලා. අන්න එතකොට එයා දකින්නේ මොකද? මේ පඨවි ධාතුවේ තියෙන දුක් ලක්ෂණ මේ කෙස්සල තියෙන දුක ප්‍රකට වෙනවා යාට. අනිත්‍ය ප්‍රකට වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා කියන්නේ මොකද්ද? අනිත්‍යයි කියන එක නේ. ඇති වෙලා නැති වෙලා යනවා කියන්නේ අනිත්‍යයි. අපි කියන්නේ මිනිහෙක් මිනිසෙක් මරිච්ච ගමන් අනිච්චාවත සංඛාරා කියලා අනිත්‍යයි කියලා. ඉපදුනා මැරුණා. උඩාත් දෙනෙක් දන්නවා ඒ අනිත්‍ය භාවය. නමුත් යෝගාවචරය දන්නවා ශණයක් පාසා ඇති වෙන නැති වෙන අනිත්‍ය ස්වභාවය. මේ ශණයක් පාසා ඇති වෙන නැති වුණාට ඔක එකපාරට විනාශ වෙලා යනවා නැති වෙලා යනවා. නෑ. ඒ එකකින් අනිත් එකට පොඩි බලයක් දෙනවා. ඒක රැක ගන්න පොඩි උදව්වක් දෙනවා. තේරුණාද? හරියට අර කාට් කොළ ටිකක් එක දිගට නමලා තියාගෙන ගිහිලා පිටපැත්තේ තියෙන එක පෙළපුවම කොහොම ටික පෙළිලා යන්නේ. නමුත් මේ කාට් එකින් එකට දුරස්සයි තියෙන්නේ. එකින් එකට එකක් වෙන් වෙලායි තියෙන්නේ. නමුත් එකකින් බලපෑමක් කරනවා අනිත් එකට ශක්තියක් දෙනවා අරගෙන යන්න. අන්න ඒ වගේ මේ අනිත්‍යයි තමයි. ඒ අනිත්‍ය වුණාට යම් පරම්පරාවක පැවැත්මක් තියෙනවා. රූපය ගත්තාම පේන පින්දූපම රූපං කියනවා. පේන පිටක් වගේ තමයි කියන මේ රූපේනේ. ඔව් ඒ මොකද දැන් අපි සබන් ටිකක් මේ රින්සෝ ටිකක් වාදනයකට දාලා කැලැත්තුවාම මුලින්ම සබන් බෝල ඇතිලා ගොඩාක් හැදෙනවා. ඊට පස්සේ ඒ හැදෙන මොහොතේදී පළවෙනි සබන් බුබුල හැදෙන මොහොතේ ඉලයා ඉඳනවා හැබැයි පුපුරනවා. ඒ පිපුරුනාට හැදෙනවා. නේද? කලත්තන්න හැදෙනවා. වැඩි වෙනවා. යම් මොහොතක අපි අත නැවැත්තුවට පස්සේ අරක පිපිරෙන වේගය අඩු වෙනවා තියලා යනවා. මේ හැම වෙලාවෙම හැදුනා. හැම වෙලාවෙම නැති උදා. නම් අන්න ඒ වගේ තමයි මේ ශරීරය ආයුෂත් උෂ්ණත්වයක් තියෙන තාක්කල් මේක හැදීමේ වේගය වැඩි. තේරෙනවද? ශරීරي. යම් මොහොතක ආයු උෂ්ණත්ව දෙක නැතිලා ගියාට පස්සේ බිඳීමේ වේගය වැඩි. මාසයක් දෙකක් තුනක් යනකොට ශරීරයේ පස් එන්න දෙයක් නැහැ. දකින්න දෙයක් නැහැ. නේද? දකින්න දේවල් තියෙනවා නම් මේ ටික ඔක්කොම මල කඳවල් ටිකක් විතරයි. මේ මහා පොළොව මහා පෘථිවියේ මල කඳවල් ටිකක්ම විතරයි. මිනිස්සු මැරිච්ච ඒවම ගත්තොත් නේ. වෙන සත්තු ඕනේ නැහැ මිනිස්සු මැරිච්ච ඒවම ගත්තොත්. අන්නේ වගේ වහා ක්ෂය වෙලා. ඒක තමයි රූපේ හැටි. ඔන්නෝක අපිට තේරෙන්න ගන්නවා. පේන්න ගන්නවා. නේද? නුවණින් දකින්න පුළුවන් වෙනවා. ඇති වෙන හැටි දකින්නවා නැති වෙන හැටි දකින්නවා. ඒක අනිත්‍යයි කියලා කියනවා. ඊට පස්සේ මේ පරම්පරා පැවැත්මක් පේනවා. ඒක තමයි දුක. ඒ දුකයි කියලා කියන්නේ ඒක වහා නිතරම ඇති වෙලා නැති වෙලා යන පීඩාකාරී ස්වභාවය. තේරෙනවද? විහිසකාරී ස්වභාවය. ඕක දුක විශ්ලියට දකිනවා. ඊට පස්සේ තමන්ගේ වසඟේ පවත්තන්න බැරි ස්වභාවයක් දකිනවා. තේරෙනවද? ඊට පස්සේ ඒකේ ඒ ධර්මතාවලින්ම හැදිලා ඒ ධර්මතාව නිසාම නැති වෙලා යන ස්වභාවයක් ඒක තුල තියෙනවා. අන්න ඒකට කියනවා අනාත්මයි කියලා. නේද? ඔව් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයත් එතකොට අපිට මේක තුල දකින්න පුළුවන්. අර වීර්ය මුත් කරගෙන අර පළමුවෙන්ම පටන් ගත්ත එකත් එක්ක පල්ටවි තේසාලෝමා කියලා මේ පටන් ගත්ත එකත් එක්ක ධාතු විදිහට බලපු එකත් එක්ක හිතේ සමාධිය සකස් වෙලා ඒ කොටස් නුවණින් දකින්න පටන් අරන් ඒක තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය අවබෝධ කරගන්න. ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න. මේක නේද නිවන් මාර්ගය කියලා කියන්නේ. මේක නේද සෝවාන් මාර්ගය කියලා කියන්නේ. ඉතින් මේක වැඩුවොත් අපිට සෝවාන් වෙන්න බැරිද මේ ජීවිතේ? පුළුවන් නේ. ඒක තමයි. එහෙනම් අපි කොහොම හරි මහන්සි වෙලා මේ මොහොත මුල් කරගෙන මේ කාලය මුල් කරගෙන මේ විලාව මුල් කරගෙන අනිවාර්යෙන් මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගෙන සතර අපායෙන් මිදලා ආයෙත් මේ මනුස්ස ලෝකේ මේ වගේ දුකක් අත්විඳින්නේ නැහැ කියලා තීරණයකට එන්න ඕනේ නේ. ආයෙත් අපි කොහොම හරි මෙරිලා හිටන් ලංකාවට ආව මිට වැඩි දුකක් ඉඳින්න වෙන්නේ. අපිට මේ ජීවිතේ අන්තම් බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. යා මාර බේරිල්ල
බේරුණා. ඔය බේරිලි ඊළඟ ජීවිතේ ලැබෙයිද? දිව්‍ය ලෝකයක ඉපදුනොත් එහෙම ඒත් ලැබෙයිද? කියන්නද? අපි මේ ලෝකේ මේ කාමයට අසංගලා මෙච්චර දුක් විඳිනවා නම් දිව්‍ය කාමයක් අපිට ලැබුණොත් බුදුහාමුදුරුවෝ අතක් වේද? කවදාවත් හම් වෙන්නේ නේද? මෙච්චර මේ ජාති ජරා මරණ දැකින්න තියෙද්දි අපිට මේක මේ බොහෝම මාරුවෙන් අල්ලගෙන යද්දි ඕව දකින්න නැති දිව්‍ය ලෝකයක ගියාට පස්සේ අපි කියයි නැතේ සුඛම් පජානති එන පස්සන්ති නන්දන කියලා මේ නන්දන වනේ දැකලා නැත්තම් එයා සැපේ කියන එක කවදාවත් දැකලා නැහැ කියලා අපි අනිත් ඇයට කියයි නන්දන කියනට එලා ඉඳි දාඩිය දානකම් අපහැරෙන ගන්නේ මැරිලා හතර ආවා ඉපදිනකම් ඉතින් නන්දන වනේට යන්න හිතන්න ඕනිත් නෑ නේද සතර අපායට යන්න හිතන්න ඕනිත් නෑ ආයි පුළුවන් නම් මනුස්ස ලෝකයකටවත් කොහෙටවත් නොවන විදිහටම වැඩ කටයුතු කරගන්න ඕනේ. අඩුම තරම මේ ජීවිතේ සෝවාන්වත් වෙන්න ඕනේ. ධර්මයේ ඉතනින්වත් අවබෝධ කරගෙන ජීවිත හතක් ඇතුළත නිවන් දකින නියත සම්බෝධි පරායන කෙනෙක් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙනම් ඉතින් සම්මල අද ඉඳලා හොඳට වීර්ය කරන්න. සෑම මොහොතකම සිහිය පවත්වා. අර රේණුකාණේ හාමුදුරන් පොතක් තියෙන කොළපාට පොතක් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ කියලා පුරුවන් නම් ඔය යන ගමන් හරි කඩේකින් හරි අරගෙන යන්න. ඉතර නැත්තම්. ඉතර ෆෝන් එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ ටච් ෆෝන් එක ඒ ෆෝන් එකට දාගන්න පුළුවන් ඇප් එකක් තියෙනවා මේ බෞද්ධ පොත් කියලා ඇප් එකක්. ළමයෙකුට කියලා සර්ච් කරවගන්න. ඒ කියන්නේ ළමයෙකුට කියලා දාගෙන ඒකෙන් ගන්න පුළුවන් නොමිලෙම. තියෙනවද? ඔව් අර වර්තමානයේ සිහිය පවත්තන එක. ඔව් ඒක ඒ විදිහට හොඳට සිහිය පවත්තන්න පුරුදු කරන්න. නිතර ඉන්න හැම සෑම මොහොතකම ඊට පස්සේ ඉතින් භාවනාව ලේසි ඉතුරු ටික කරගන්න. කොහෙන් හරි උපදේශයක් කරගෙන කරගන්න. ඒ ආන්දරන්ගේ විපස්සනා භාවනා ක්‍රමයේ පොත කියලා තියෙනවා. ඔව් ඒකත් සෑහෙන වටිනවා. ඔය දෙක පියාගත්තොත් දුර ගමනක් යන්න පුළුවන්. ඒ අතරේ හොඳට බණක් අහන්න රාදා ආන්දරන්ගේම බණ තියෙනවා. බණක් නිතර අහන්න. හොඳයි නේද? කැම බීම මොන හරි තියනවාද කාලේ යන? හොඳයි. දැන් පයින් යන්නත් එතන. ඒක තමයි කොල්ල කඩිලා කියන්නේ.